Write model question paper 1. පළමු ආදර්ශ ප්‍රශ්න පත්‍රය. You may write two parts of your name. නමේ කොටස් දෙකක් ලියා ගන්න. ඊට පස්සේ date එක දාගන්න. මතකයිනේ date එක දාන හැටි මතකද දන්නේ 2020 මුලට ගන්න එපා. අද දිනේ දැම්මා, තිතක් තිව්වා, මාසය දැම්මා, අවුරුද්ද දැම්මා. එහෙනම් දරුවෝ මම පටන් ගන්නවා. Fill in each blank කියන්නේ සෑම හිස් තැනක්ම පුරවන්න with a suitable preposition. දරුවන්ට මතක ඇති අපි වෙනම preposition 37ක් 40ක් විතර කරා. මතක නැත්නම් නැවත ටියුට්ස් අරන් බලන්න. මම මේ ටියුට් එකේ මේ පේපර් එකේ තියෙන ටික දැන් ඔයාලට කියලා දෙන්නම්. Fill in each blank කියන්නේ සෑම හිස් තැනක්ම පුරවන්න with a suitable preposition සුදුසු නිපාත පදයක් යොදලා from the given list below පහත් දී ඇති ලයිස්තුවෙන්. One preposition can be used more than one time. Underline කරගන්න දරුවෝ නැත්නම් අන්තිමට වාහිර වෙනවා විභාගෙදී මේ වගේ ගැටලු සහගත තැන් පැන්සලෙන් ඉරි ගහ ගන්න. ඊට පස්සේ පේපර් එක බාර දෙන්න කලින් මකන්න. One preposition can be used more than one time කියන්නේ එක නිපාතයක් එක් වරකට වඩා භාවිතා කරන්න පුළුවන්. එකම නිපාතය එකකට වැඩි වාර ගාණක් දෙපාරක් වෙන්න පුළුවන්, තුන් පාරක් වෙන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන්. දරුවෝ නිපාත පද කියලා කියන්නේ නාම පද දෙකක් අතර nouns දෙකක් අතර relationship එක. ඒ කියන්නේ සම්බන්ධතාවය පෙන්වන්න යොදන පද. Prepositions කියන්නේ prepositions show the relationship between two nouns. නාම පද දෙකක් අතර සම්බන්ධතාවය පෙන්වන්න තමයි prepositions යොදන්නේ. මගේ අත දිහා බැලුවොත් මම ඒක පෙන්වන්නම්. ඔයාලට පේනවා pen පෑන, hand අත. pen පෑන, hand අත. මට කියන්න ඕන පෑන අත උඩ තියේ කියලා. පෑන අත උඩ තියනවා. පෑන නම් the pen, පෑන නම් the pen, තියනවා කියන්නේ is, the pen is, අතට කියන්නේ the hand නේ. the pen කියන්නේ පෑන, is කියන්නේ තියනවා, අතට කියන්නේ the hand නේ. එතකොට පෑනයි අතයි අතර තාම සම්බන්ධයක් ඇති කරේ නෑ අපි. The pen කියන්නේ පෑන, is කියන්නේ තියනවා, the hand කියන්නේ අතනේ. එතකොට පෑන තියෙන්නේ අතේ කොහෙද? උඩ. අන්න පෑනයි අතයි අතර සම්බන්ධයක් ඇති කරන්නේ උඩ කියන වචනයෙන්. on. එතකොට ඉංග්‍රීසි වලින් කියනවා the pen is on the table. The pen is on the hand. The pen is on the hand. අතයි පෑනයි අතර relationship එක සම්බන්ධතාවය ඇති කරේ on වලින්. තවත් ඒ වගේම එකක් මෙන්න the pen, මෙන්න the pocket. The pen is in the pocket. The pen is in the pocket. පෑන තියෙනවා සාක්කුව ඇතුලේ. එතකොට පෑනයි pocket සාක්කුව අතර සම්බන්ධතාවය ඇති කරේ in කියන preposition එකෙන්. එහෙනම් prepositions කියන්නේ මම චුට්ටක් මතක් කරේ ඔයගොල්ලන්ට අමතක ඇතිනේ මුල ටික ඔක්කොම. prepositions වලින් කරන්නේ nouns දෙකක් අතර connection එක. එහෙම නැත්නම් relationship එක සම්බන්ධතාවය අපිට පෙන්නනවා. මතක තියාගන්න දරුවෝ ඉංග්‍රීසි භාෂාවේ තියෙන හැම preposition එකකින්ම surface meaning එක කියන්නේ මතු පිට අර්ථය ගන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි on කියන එක ගමුකෝ. on කියන එකේ තේරුම උඩ. එහෙම නැත්නම් මත. ඔයත් මාත් දන්නෝ the pen is on the table කිව්වොත් the pen is on the table කිව්වොත් පෑන තියනවා මේසේ උඩ. the pen is on the table. පෑන තියනවා මේසේ උඩ. එතකොට ඔයාටත් මටත් හුරු මේ on කියන එකෙන් ආවා. on කියන්නේ උඩ මත. එතකොට the pen is on the table. පෑන තියනවා මේසේ උඩ. නමුත් දරුවෝ ඇතැම් වෙලාවට මේ නිපාත පද කියන ඒවා ඔය අපි දකින, අපිට දැනෙන, අපි දැනගෙන ඉන්න, අපිට හුරු තේරුමම එන්නේ නැති අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් I will come there. මම හේනම් on Monday. සඳුදා. I will come there on Monday. මම සඳුදා හේනම්. එතකොට I will come there කියන්නේ මම හේනම්. on Sunday කියන්නේ සඳුදා උඩ නෙවෙයිනේ. සඳුදා මත නෙවෙයිනේ. මෙතන විශේෂ අවස්ථාවක් විදියට සලකන්නේ එහෙනම් මම කලින් කිව්වේ එකයි. අර ඇතැම් අවස්ථාවල මේ prepositions ඒ අපි දන්න, අපි හඳුනන, අපිට තේරෙන, අපි දන්න මේ මෙච්චර කල් පාවිච්චි කරපු තේරුම වෙන අවස්ථා නැතුව මෙතන නීතියක් තමයි ක්‍රියාත්මක වෙන. සාමාන්‍යයෙන් සතියේ දවසක් ගැන කියනකොට, දිනයක් ගැන කියනකොට ඒ දිනයට දවසට කලින් on දාන්න. හරිනේ? ඒ වගේත් මෙතනත් දැන් අපි කරන්න යන ඇක්ටිවිටි එකෙත් ඒ වගේ තියෙන්න පුළුවන්.
මම ඒකයි කිව්වේ මම ඒ වයිදි වෙන වෙනම තේරුම් කරන්නම්. එහෙනම් දරුවෝ අපි වැඩේ පටන් ගමු. fill in the blanks, fill in each blank සෑම හිස් තැනක්ම පුරවන්න with a suitable preposition. fill in each blank සෑම හිස් තැනක්ම පුරවන්න with a suitable preposition කියන්නේ සුදුසු නිපාත පදයක් යදලා from the given list below පහත දී ඇති ලයිස්තුවෙන්. one preposition can be used more than one time. එක නිපාතය එකවරකට වඩා භාවිතා කළ හැකියි. හරි. මං ඉස්සෙල්ලා වචන ටික තෝරන්නම්. ওই දරුවෝ මතක් වෙන්නත් එක දැනගත්තට කමක් නැහැ. මතක් වෙන්නත් එක උඩින් පොඩියට ලියා ගන්න. since සිට 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 ඉඳන් පටන් ඊයේ ඉඳන් පෙරේද පටන් උදේ සිට පස්වරු දෙකේ සිට ඉඳන් පටන් after පසුව පස්සේ after පසුව පස්සේ at කියන්නේත් පුතේ සාමාන්‍ය තේරුම ළඟ අසල. හොඳේ at කියන්නේ ළඟ අසල. දැන් මෙහෙම කිව්වොත් අහක බලන් ඉන්න වෙලාවට ගුරුවරයා කියනවා children look at the board, look at the whiteboard, look at the blackboard. නැත්නම් look at me. මා දෙස බලන්න. ඒතර at කියන්නේ ළඟ අසල දෙස දිහා. ළඟ අසල දෙස දිහා. at ළඟ අසල දෙස දිහා. on උඩ to කියන්නේ ට කියන එක. to school පාසලට. to town නගරයට. in තුල ඇතුලේ. in තුල ඇතුලේ. from කියන්නේ සිට. දැන් ඔයාලට අවුලක් තියෙනවා since කියන්නේ සිට. from කියන්නේ සිට. ඔව් මාත් දන්නවා. අපි ඒක ලියන ගමන් මොකද්ද වෙනස කියලා තේරුම් ගමු. in කියන්නේ ආයිත් දීලා තියෙනවා තුල ඇතුලේ. in තුල ඇතුලේ with සමග එක්ක. ඉස්සෙල්ලම කරන්න දරුවා paragraph එක නැත්නම් sentences from the beginning to the end. We have to read from the beginning to the end. වාක්‍යයක් නම් මුල සිට අගට කියවනවා. paragraph එකක් නම් ඒ මුළු paragraph එකම මුල සිට අගට කියවනවා. ලෑස්ති වෙන්න කිසිම දරුවෙක් fill කරන්න එපා. හොඳේ? I get up කියන්නේ මං අවදි වෙනවා 6:30. 6:30 කියන්නේ 6:00ට. 6:00 කියන්නේ වෙලාවක්. 6:00 කියන්නේ වෙලාවක්. first time නිසා කාලයකට පස්සේ හමු වෙන අපි දැනට වගේ පෑනෙන් උනත් කමන්නේ විභාගවලදී පැන්සලෙන් 6:30 කියන එක අන්ඩර්ලයින් කරන්න දරුවෝ. 6:30. එතන වෙලාවක් ගැන කියවනේ 6:00. I get up කියන්නේ මං අවදි වෙනවා 6:30 6:00ට. සමා වෙන්න ඊළඟ එකේ මගෙන් වෙච්ච වැරද්දක් තියෙනවා. හිස් තැනට පස්සේ morning කියලා තියෙන්නේ. ඒක morning නෙවෙයි the morning. the the morning. ඔයාලා the morning කියන එකත් අන්ඩර්ලයින් කරගන්න. මම උත්තර කියනකොට විශේෂ අවස්ථාත් එක කියලා දෙන්නම්. දකින්න බලන්න එතන full stop එකක් තියෙනවා. blank හිස් තැනක් breakfast උදේ ආහාරය. I go මම යනවා school පාසල්. school underline කරන්න. blank හිස් තැනක් food pine. the school food underline කරන්න. the school is not far. පාසල තියෙන්නේ වැඩි දුරක නෙවෙයි. the school is not far. පාසල තියෙන්නේ වැඩි දුරක නෙවෙයි. my house මගේ ගෙදර. blank එකක් තියෙනවා underline කරන්න my house. I can walk there. මට ඇවිදගෙන යන්න පුළුවන්. I can walk there. මට ගෙදර ආසන්නයේ පාසල් තියෙන නිසා මට ඇවිදගෙන යන්න පුළුවන්. 15 minutes underline කරන්න විනාඩි 15ක් ඇතුළත. විනාඩි 15ක් තුල. We have classes. අපිට පන්ති තියෙන්නේ හිස් තැනට පස්සේ 8 underline කරන්න. ආයිත් හිස් තැනට පස්සේ 12. 8 සිට 12 දක්වා. ඒ කියන්නේ උදේ 8ට පටන් අරන් 12ට ඉවරයි. I usually go මම සාමාන්‍යයෙන් යනවා school underline කරන්න. blank my friend මලිත් මගේ මිතුරා වන මලිත් සමග. We have been friends. අපි යාළුවෝ වෙලා ඉන්නෝ 2010. ඕකේ පුතේ තෙන් දෙකක් underline කරන්න වෙනවා. එකක් we have been අනිත් එක 2010. have been 2010. ඔය ඉරිගහ ගත්තේ වාට ලොකු සපෝට් එකක් දෙවි. දෙවන්ත සපෝට් එකක් සහයෝගයක් දෙවි උත්තර හොයාගන්න. විභාගෙදිත් ඔය ක්‍රමය පාවිච්චි කරන්න. එකපාරට කොච්චර දක්ෂයෙක් වුණත් කරන්න යන්න එපා. හරි. I get up. all underline කරා 6:30. 6:30 කියන්නේ 6:00. 6:00 කියන්නේ දරුවා වෙලාවක්. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා වෙලාවක් ගැන අපි වාක්‍යයක ලියනකොට sentence එකක වෙලාවක් ලියනකොට ඒ වෙලාවට කලින් at දානවා. අන්න ඒක නිසා උත්තරේ at. හරිනේ වෙලාවක් සමග at දානවා. විශේෂ අවස්ථාවක්.
I get up at 6:30 the morning. පුතේ. The morning, the afternoon, the evening. The morning, the afternoon, evening. The morning, the afternoon, evening. උදේ, හවස, හැන්දෑව. ওই වචන වලට කලින් යොදන්නේ in. උත්තරේ in. breakfast ආහාරයෙන් හිතන්න. ඉස්කෝලේ යන්නේ උදේ ආහාරයෙන් පස්සේනේ. එතකොට ඔතෙන්ට හරි ලේසි. breakfast වලට කලින් after එනවා. හැබැයි A capital full stop එකකට පස්සේ පටන් ගන්නකොට capital. after A capital. after breakfast උදේ ආහාරයෙන් පස්සේ I go to school මම පාසලට යනවා on foot pine. සමාවෙන්න උත්තරේ කෙලින්ම කියවුණා. food කියන්නේ pine නිකම්ම ප්‍රවාහන ක්‍රමයක් ගැන කියනකොට ඒ ප්‍රවාහන ක්‍රමයට කලින් අපි හිතමු food pine car එකෙන් බස් එකෙන් train දුම්රියෙන් කියලා. සාමාන්‍යයෙන් ප්‍රවාහන ක්‍රමයකට කලින් දාන්න පුළුවන් preposition නිපාත පද දෙකයි තියෙන්නේ. එකක් තමයි on අනිත් එක තමයි by. අපි ඒ දෙකේ වෙනසත් මේක මම අමතකයි නම් මතක් කරගමු. The method of transport කියලා කියන්නේ ප්‍රවාහන ක්‍රමය. The method of transport ප්‍රවාහන ක්‍රමය. ප්‍රවාහන ක්‍රමයකට කලින් අපි සාමාන්‍යයෙන් යොදන prepositions දෙකක් තියෙනවා. එකක් on අනිත් එක by. එතකොට ප්‍රවාහන ක්‍රමයකට කලින් අපි සාමාන්‍ය යොදන prepositions දෙකයි. එකක් on අනිත් එක by. වෙනස මේකයි දරුවා. අපි ගමන් කරන අපි පාවිච්චි කරන method of transport ප්‍රවාහන ක්‍රමය අපේ නම් අපි පාවිච්චි කරන දැන් මම පන්තියේ එන්නේ මගේම කාර් එකෙන් නම් I come to class on car if it belongs to the same person. අදාළ පුද්ගලයාට නම් මේක අයිති වෙන්නේ on. I come to class on car. මම එන්නේ වෙන කෙනෙක්ගේ මගේ යාළුවෙක්ගේ නැත්නම් යාළුවෙක්ගේ තාත්තාගේ මගේ ඥාතියෙක්ගේ කාර් එකක නම් මගේ අයියාගේ කාර් එකේ වුණත් I come to class by car. තමන්ගේම නම් ප්‍රවාහන ක්‍රමය by. තොරෝ පාර යන බස් ඔයාගේවත් මගේවත් නෙවෙයිනේ. අපි යන්නේ අපේ බස් වල නෙවෙයි. එතකොට මම පන්තියේ යන්නේ බස් එකෙන් කියන්නේ ඔයා කියන්න එපා I come to class on bus කියලා. බස් එක ඔයාගේ නම් I come to class on bus. අපි එන්නේ වෙන කෙනෙක්ට අයිති ප්‍රවාහන. අපේ එක නෙවෙයි. I come to class by bus. එතකොට දරුවා food කියන්නේ කකුල්නේ. දෙපයින් කියන එකනේ. පයින් කියන එකනේ. එතකොට ඔයා එන්නේ ඔයාගේ කකුල් දෙකෙන්නේ. I come to class by foot කිව්වොත් වෙන කෙනෙක් ඔයාව වඩාගෙන එනවා. උගේ කකුල් දෙකේ පිටින් ඔයා එනවා. නෑනේ. ඔයා එන්නේ ඔයාගේ කකුල් දෙකේ පිටින්. ඒක නිසා ප්‍රවාහන ක්‍රමය අයිති ඔයාට. මේ foot අයිති ඔයාට. උත්තරේ I go to school on foot. ප්‍රවාහන ක්‍රමය තමන්ගේ නිසා on foot. The school is not far. පාසල තියෙන්නේ වැඩි ඈතක නෙවෙයි. My house මගේ ගෙදර ඉඳන් sit from. since දාන්න බෑ. since දාන්නේ ඔය වගේ තැන් වලට since දාන්න නම් කාලය හඟවන පදයක් තිබිය යුතුමයි. කාලය හඟවන පදයක්. from ට since සමාන නැහැ. කොටින්ම කිව්වොත්. from කාලය හඟවන පද සමගත් යොදන්නත් පුළුවන්. ඔය ගෙදර ඉඳන්, ගෙදර සිට, ගාල්ලේ ඉඳන් කොළඹ, නුවර ඉඳන් ගම්පහට ඉඳන් සිට කියන්න from දාන්න පුළුවන්. from my house. I can walk there. මට එහෙට ඇවිදගෙන යන්න පුළුවන්. මං ගෙදර ඉඳන් ඉස්කෝලේට මට යන්න පුළුවන් 15 minutes විනාඩි 15ක් තුල. විනාඩි 15කින් in 15 minutes විනාඩි 15කින්. We have classes. අපිට පන්ති තියෙනවා. එතකොට අපි පන්තිය පටන් ගන්න උදේ 8ට ඉවර වෙන්නේ 12ට. එතකොට සිට දක්වා පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා. එතකොට පළවෙනි 8 වලට කලින් එන්නේ from 8 ඉවර වෙන්නේ 12 වලටනේ දක්වා to 12 from 8 to 12. I usually go මම සාමාන්‍යයෙන් යනවා යම් තැනකට නම් යන්නේ ඒ තැනේ නම ඉස්සරහින් දානවා to school පාසලට. My friend මලිත් මගේ මිතුරාවන මලිත් සමග with with we have been friends අපි මිතුරන් වෙලා තියෙනවා since 2010. ඔතෙන්ට from දාන්න බෑ දරුවෝ. නිතරම මතක තියාගන්න යම් වාක්‍යයක has එක හරි have එක හරි had එක හරි been හිටියොත් යම් වාක්‍යයක has have had සමග been හිටියොත් යම් වාක්‍යයක has have had සමග been හිටියොත් මොනවා හරි sentence එකක has have had සමග been හිටියොත් මොනවා හරි වාක්‍යයක has have had සමග been හිටියොත් මතක තියාගන්න ඒකේ time word එකක් කාලය හඟවන පදයක් තියෙනවා නම් yesterday වෙන්න පුළුවන්
last week වෙන්න පුළුවන් 2010 වෙන්න පුළුවන් ඊයේ ඉඳන් ඊයේ සිට 2010 සිට since විතරයි දාන්න පුළුවන් මේ පදත් එක්ක කවදාවත් from දාන්න එපා. ඕකේ been have been underline කරගත්ත ගන්න කිව්වේ එකයි since 2010 underline කරගන්න කිව්වේ එකයි. හරි. Hope you got all the things cleared. සියලුම දේ පැහැදිලිව ගත්තයි කියලා හිතනවා. මම එකම සැරයක් උත්තර ටිකත් එක්ක ඡේද කියවනවා. I get up at 6:30 in the morning. After breakfast, I go to school on foot. The school is not far from my house. I can walk there in 15 minutes. We have classes from 8 to 12. 12 වලට අකුරු එහෙමත් ඉගෙන ගන්න. I usually මම සාමාන්‍යයෙන් go to school with my friend Malit. We have been friends since 2010. අපි අන්දරුව දෙවනි ප්‍රධාන ප්‍රශ්නට verbs වලින් තියෙන්නේ fill in each blank කියන්නේ සෑම හිස් තැනක්ම පුරවන්න with the correct form of the verb given in brackets. වරහන් තුල දී ඇති ක්‍රියාපදවල නිවැරදි ස්වරූපය යොදා හිස් තැන් පුරවන්න. මම චුට්ටක් verbs පාඩම ඔයාලට මතක් කරන්නම් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කරන හැටි. fill in the blanks කියන්නේ හිස් තැන් පුරවන්න with the correct form of the verb. underline කරන්න with the correct form of the verb. with the correct form of the verb. ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදලා හිස් තැන් පුරවන්නලු. ඔන්න අහන් ඉන්න. I blank there every day. අහන් ඇතුළට දෙනවා go කියලා ක්‍රියාවක්. I blank there now. වරහන් ඇතුළට දෙනවා go කියලා ක්‍රියාවක්. I blank there yesterday. within bracket වරහන් ඇතුළට දෙනවා go කියලා ක්‍රියාවක්. තව එකක් ලියමු. I blank there tomorrow. වරහන් ඇතුළට දෙනවා go කියලා. දැන් බලන්න දරුවා මේ වාක්‍ය හතරේ හැම වාක්‍යකම අග ඉන්නේ go. හොඳට මතක තියාගන්න verbs fill in the blanks with the correct form of the verb given in brackets. වරහන් තුල දී ඇති ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදා හිස් තැන් පුරවන්න. වරහන් තුල දී ඇති ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදා හිස් තැන් පුරවන්න. වරහන් තුල දී ඇති ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදා හිස් තැන් පුරවන්න කියලා වාක්‍යයක් දුන්නොත් ප්‍රශ්නයක් දුන්නොත් fill in the blanks with the correct form of the verb given in brackets. වරහන් තුල දී ඇති ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදා හිස් තැන් පුරවන්න කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් දුන්නොත් සාමාන්‍යයෙන් මේ ලෝකේ නීතිය තමයි ඕනම ඉංග්‍රීසි කෝස් එකක ඕනම මේ જાතිය ප්‍රශ්නයක නීතිය තමයි මේ වරහන් ඇතුළට දෙන්න පුළුවන් මේ ලෝකේ මේ જાතිය ප්‍රශ්නවල වරහන් ඇතුළට දෙන්න පුළුවන් ක්‍රියාපද වර්ග දෙකයි ඉන්නේ. එකක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. දෙවැනි එක තමයි වරහන් ඇතුළට මෙන්න මෙයා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ඇක්ටිවිටි එකක් question එකක් ප්‍රශ්නයක් කරන්න දුන්නාම දරුවෝ fill in the blanks with the correct form of the verb given in brackets කියලා වරහන් තුල දී ඇති ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදා හිස් තැන් පුරවන්න කියලා මේ જાතිය ප්‍රශ්නයක් දුන්නොත් වරහන් ඇතුළට දෙන්නේ එක්ක be නැත්නම් go eat run ඒ වගේ ඒවා මතක ඇති ওই දරුවන්ට මේක අයිති වෙන්නේ be verbs කියන වර්ගයට මේවා අයිති වෙන්නේ action verbs කියන ගණයට මතක් කරගන්න අපි එහෙම පාඩමක් කරා නේද කියලා. එතකොට අපි සරලව මේකේ සාරාංශය ගත්තොත් fill in the blanks with the correct form of the verb given in brackets වරහන් තුල දී ඇති ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදා හිස් තැන් පුරවන්න කියලා දෙන සෑම මොහොතකම අපිට එක්ක වරහන් ඇතුළට දෙන්නේ be කියන be verb එක. එහෙම නැත්නම් දෙන්නේ action verb එකක්. action verb එකක් වුණාම අපිට දැන් දීලා තියෙන වාක්‍ය තියෙන්නේ go විතරයි. eat වෙන්න පුළුවන්, have වෙන්න පුළුවන්, run වෙන්න පුළුවන්, drink වෙන්න පුළුවන්, love වෙන්න පුළුවන්.
මොනවා හරි cook වෙන්න පුළුවන්, learn වෙන්න පුළුවන්, teach වෙන්න පුළුවන්. නිතරම වරහන් ඇතුළට දෙන්න එක්ක be නැත්නම් මේ action verb එක. හරිනේ? මම be ගැන ඊළඟ පියවරේදී කියලා දෙන්නම්. අපි දැන් බෝඩ් එකේ දීලා තියෙන වාක්‍ය 4 කරන්නේ කොහොමද කියලා බලමු. හොඳට මතක තියාගන්න දරුවෝ, මේ බෝඩ් එකේ මම දැන් දීලා තියෙන වාක්‍ය 4ට උත්තර එන්නේ 4ක්. එකම උත්තරේ කිසිම එකකට එන්නේ නැහැ. උත්තර 4ක්. අවධානයෙන් හිටියොත් මම දැනෙන්නම තෝරන්නම්. හොඳට අහන් ඉන්න. ඉස්සෙල්ලම අපේ දරුවෝ දැන් දන්නෝ මේ જાතිය ප්‍රශ්නයක් දුන්නාම වරහන් ඇතුළට දෙන්න එක්ක B කියලා. තාම මම B ගැන කතා කරන්නේ මේකේ දීලත් නැති නිසා අපි චුට්ටකට ඒක අමතක කළා. B දුන්නේ නැත්නම් වරහන් ඇතුළට දෙන්නේ action verb එකක්. එතකොට action verb එකක් නිතරම ඉන්නේ plural form එකෙන්. plural form කියන්නේ බහුවචන ස්වරූපයෙන්. හරිනේ? මේ වරහන් ඇතුළේ ඉන්න ක්‍රියාපදේ නිතරම plural. මේ ලෝකෙට action verbs කියන ඒවා, ක්‍රියාපද කියන ඒවා බිහි වෙලා තියෙන්නේ plural form එකෙන්, බහුවචන ස්වරූපයෙන්. මේ දීපු ක්‍රියාපදේ එතකොට නිතරම plural, බහුවචනයි. හරිනේ? එතකොට මේ හතරෙම දීලා තියෙන action verb එක plural, බහුවචනයි. එතකොට දරුවා හරි උත්තරේ තෝරගන්න වරහන් ඇතුළේ ඉන්න ක්‍රියාව විතරක් බලලා හරියන්නේ නැහැ. වාක්‍ය මුල බලන්න ඕන, මැද බලන්න ඕන, අග බලන්න ඕන. අපි බලමු. වාක්‍ය මුල ඉන්නේ I. අපිට තේරුම් ගන්න ලේසි වෙන්න අපි I අන්ඩර්ලයින් කරගත්තා. මෙතන he දුන්නා නම් heත් අන්ඩර්ලයින් කරගන්නවා. වාක්‍ය කෙලවරේ ඉන්නෝ every day. හැමදාම. ඔයාලා අහලා ඇති, ඔයාලා දන්නෝ ඇති, මම උගන්වලා අනිවාර්යෙන් උගන්වලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවේදී I කියන වචනය, මම කියන වචනය ඒක වචන වෙන්නේ අවස්ථා දෙකකදී විතරයි මේ මුළු ලෝකෙම. මේ ලෝකේ ඔයාලා රුපියල් 1,50,00,000ක ඉංග්‍රීසි කෝස් එකක් කරත්, කෝටි 5ක් දීලා ඉංග්‍රීසි කෝස් එකක් කරත්, මගේ පන්තියට රුපියල් 1000ක් 1100ක් 800ක් 500ක් ගෙවලා ඇවිල්ලා ඉංග්‍රීසි කෝස් කරත් හොඳට මතක තියාගන්න I කියන වචනය, මම කියන අදහසින් I කියන වචනය singular වෙන්නේ, ඒක වචන වෙන්නේ මේ මුළු ලෝකෙම අවස්ථා දෙකකදී විතරයි. ඒ I කියන එක M එක්ක යොදන කොටයි, I කියන එක was එක්ක යොදන කොටයි විතරයි I කියන එක ඉංග්‍රීසි භාෂාවේදී ඒක වචන වෙන්නේ. වෙන සෑම තැනකදීම සෙසු සියලු ස්ථානවලදී ඉංග්‍රීසි භාෂාවේ I බහුවචනයි. මම කියපු දේ නැවත කියන්නම්. මම කියන අදහසින් I කියන වචනය, මම කියන අදහසින් I කියන වචනය මේ ලෝකෙම singular ඒක වචනයක් විදියට සලකන්නේ I am එක්ක යොදන කොටයි, I was එක්ක යොදන කොටයි විතරයි. සෙසු සෑම තැනකදීම I බහුවචනයි. එහෙනම් දරුවන්ට තේරෙන්න ඕන මේකේ වරහන් ඇතුළේට was කතාවක්, am කතාවක් නැහැ, දීලා තියෙන්නේ go. බහුවචනයි. දැන් I බහුවචනයි, වරහන් ඇතුළේ දීපු ක්‍රියාවත් බහුවචනයි. අපි බලමු මේ කවුද ඉන්නේ? everyday. everyday කියන්නේ හැමදාම. everyday කියන්නේ හැමදාම. හැමදාම කිව්වහම දරුවා පෙරේදත් අයිති, ඊට කලින් දවසත් අයිති, ඊයේත් අයිති, අදත් අයිති, හෙටත් අයිති, අනිද්දාත් අයිති, අනිද්දාට පස්වෙන්දාත් අයිති, එදත් අදත් හෙටත්. ඔය හැමදාම අයිති. ඉංග්‍රීසි භාෂාවේ නීතියක් තියෙනවා. එදත් කරපු, අදත් කරන, හෙටත් කරන ඒවා ගැන කියනකොට, එදත් කරපු, අදත් කරන, හෙටත් කරන ඒවා ගැන කියනකොට present tense වර්තමාන කාල ක්‍රියාපදේ විතරක් යොදන්න කියලා. එදත් කරා, අදත් කරනෝ, හෙටත් කරන ක්‍රියාවන් ප්‍රකාශ කරන්න present tense verbs වර්තමාන කාල ක්‍රියාපද යොදන්න කියලා තියෙනවා. ඒ අනුව දරුවා මේක හැමදාම නිතිපතා සිද්ධ වෙන ක්‍රියාවක්නේ. වරහන් ඇතුලේ දීලා තියෙන්නේ වර්තමාන කාල ක්‍රියාපදේ. උත්තරේ එහෙනම් වෙනස් වෙන්නේ නැහැ. කොහොමයි? එකපාරට කිසිම හදිසිය තීරණ ගන්න එපා. second one. I they are now. මෙන්න I ඉන්නවා, මෙන්න now ඉන්නවා. now කියන්නේ දැන්. දරුවා මේ දැන් හරි මේ කාල සීමාව තුල, මේ වකවානුව තුල, මේ දැන් හරි මේ වකවානුව තුල හරි සිද්ධ වෙනවනම් ඒවා අයිති වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේදී present continuous කියන ගණයට. දැන් මේ වෙලාවේ මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින ඒවා අයිති වෙන්නේ present continuous ගණයට. now තියෙන නිසා present continuous. උත්තරේ present continuous හදාගන්නේ I ඉන්න නිසා am, මෙතන he හිටියනම් is,
plural බහුවචනයක් they වගේ බහුවචනයක් හිටියනම් are වරහන් ඇතුලේ ඉන්න ක්‍රියාපදයට ing දාලා දානවා. I am going there now. දැන් තේරෙන්න ඕන දරුවන්ට වාක්‍ය මුලේ ඉන්න subject එක විතර නෙවෙයි time word එකක් කාලය හඟවන පදයක්. adverbs of time ගොඩාක් වැදගත් වෙනවා මේ වගේව කරන්න. වාක්‍ය මුලේ ඉන්නේ I there yesterday ඊයේ. yesterday කියන්නේ ඊයේ. ඊයේ කිව්වහම මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි. past tense අතීත කාලයි. go වල past tense එක අතීත කාලය. උත්තරේ went. last one I there tomorrow. tomorrow කියන්නේ හෙට. හෙට කිව්වහම තාම එළබිලා නැහැ. අතීතයක් නෙවෙයි වර්තමානයක් නෙවෙයි අනාගත කාලයි. සාමාන්‍යයෙන් ඕනම ක්‍රියාවක් අනාගත කාල කරන්න ඒ ක්‍රියාව සමග will දානවා. I will go there tomorrow. මං හෙට එහෙ යන්නම්. පැහැදිලිනේ? හරි. අපි එහෙනම් ඔතනින් ගත්ත දැනුමත් උදව් කරගෙන මම පොතේ එකින් එක තෝරනකොට කියලා දෙන්නම් මේකට මේක වෙන්න හේතුව මේකයි කියලා. ඔයාලා අන්ඩර්ලයින් කරගන්න, හයිලයිට් කරන්න හැමත් සූදානම් පිට ඉන්න. මම පටන් ගන්නවා. Fill in each blank කියන්නේ සෑම හිස් තැනක්ම පුරවන්න with the correct form of the verb given in brackets. වරහන් තුල දී ඇති ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය භාවිතා කරලා. සමා වෙන්න. තව එක දෙයක් කියන්න තියෙනවා. මම B කියලා තිබුණොත් කරන්නේ මොකද්ද කියලා දුන්නේ නැහනේ. ඔන්න බලන්න එහෙම තිබුණොත් කරන්න හැටි. I hear now. She blank here now. They blank here now. B. I නැත්නම් he blank there yesterday. We blank there yesterday. Number 6. She blank there tomorrow. දරුවා B කියලා වරහන් ඇතුලේ තිබුණොත් උත්තර විදියට මෙන්න මේව තමයි am is are was were will be. වරහන් ඇතුළට B කියලා තියුණොත් එන්න පුළුවන් උත්තර 6යි. am is are was were will be. I now කියන්නේ then කොහොම වර්තමාන කාලයට අයිති. වර්තමාන කාලේ I එක්ක යොදන්නේ am. She here now. she සමග වර්තමාන කාලයට යොදන පදේ is. they here now. they සමග present tense වර්තමාන කාලයට යොදන පදේ are. I or he. I he she. they are yesterday. yesterday කියන්නේ ඊයේ. ඊයේ කිව්වහම අතීත කාලයි. I he සමග අතීත කාලයට යොදන be verb එක was. we they are yesterday. සමග අතීත කාලයට යොදන be verb එක were. she they are tomorrow. අනාගත කාලය හඟවන වචනයක් දීලා වරහන් ඇතුලේ be කියලා තිබුණොත් වාක්‍ය මුලේ ඉන්නේ I උනත් he උනත් she උනත් කවුරු උනත් will be විතරයි. හරිනේ? හරි. අපි දැන් එහෙනම් වැඩේ පටන් ගමු. David and Peter. David සහ Peter. David and Peter. David සහ Peter often. අපිට උදව් වේවි ඔක. often underline කරන්න. David and Peter. David සහ Peter often කියන්නේ නිතරම. නිතරම කිව්වහම ඊයේ පෙරේදා අද හෙට ඔය හැම එකටමයි තියෙන්නේ. හොඳේ? දිනපතා නිතිපතා සිද්ධ වෙන දෙයක් often කියන්නේ. David and Peter often to the movies. අපි පළවෙනි ඡේදෙ හැම යන් උහිස්තෙන් පුරවන්න නැතුව because they එයාලා නිතරම චිත්‍රපටි බලන්න යනවා because නිසා they වරහන් ඇතුළේ තියෙන like to watch adventure films. ත්‍රාසජනක චිත්‍රපටි කියලා කියන්නේ. Now they දැන් හිතේ මේ වෙනව වරහන් ඇතුළේ බී තියෙනවා at the movies. දැන් ඔන්න යාළුවා චිත්‍රපටියක් බලන්න ඇවිල්ලා ඉන්නේ. They
a film about an Englishman. He එයාලා දැන් බලන්න ඉංග්‍රීසි ජාතකයෙක් ගැන ලියවෙච්ච චිත්‍රපටයක්. ඔතන he කියන්නේ ඉංග්‍රීසි ජාතකයා. The jungles of Africa, ඔහු අප්‍රිකාවේ කැලෑ. Right now මේ වෙලාවේ the explorer කියන්නේ මේ ගවේෂකයා. වරහන් ඇතුලේ walk තියෙනවා explorer ගවේෂකයා along a narrow path පටු පාරක් දිගේ ඇවිදගෙන යනවා. The thick jungle through කියන්නේ අතරින් the thick jungle. මේ ගවේෂකයා ඔන්න පටු පාරක් දිගේ ඇවිදගෙන යනවා through the thick jungle ඝන කැලෑවේ. There are animals all around. වට පිටායම සත්තු ඉන්නවා. But none of them ඒත් උන් එකෙක්වත් seem කියන්නේ වගේ පේනවා dangerous. භයානක වගේ පේන්නේ නැහැ කියලා කියන්නේ. 3 Africans are with him. ඔහුත් එක්ක අප්‍රිකානු ජාතිකයෝ 3 දෙනෙකුත් තියෙනවා මේ ගවේෂක ඉංග්‍රීසි ජාතිකයාත් එක්ක. One of them ඔවුන්ගෙන් එක්කෙනෙක් blank his guide. මේ ඉංග්‍රීසි ජාතිකයාගේ මඟ පෙන්වන්නා. The guide මඟ පෙන්වන්නා him the way ඔහුට මඟ පෙන්වනවා. One of them ඔවුන්ගෙන් එක්කෙනෙක් a translator අර 3 දෙනාගේ එක්කෙනෙක් guide තවත් එක්කෙනෙක් translator පරිවර්තකයා කියන දේවල් අදාළ පුද්ගලයාගේ භාෂාවට පරිවර්තනය කරලා දෙනවා and bodyguard. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා bodyguard. He ඔහු carry උසුලාගෙන යනවා a large rifle විශාල තුවක්කුවක් රයිෆලයක් to protect the Englishman ඉංග්‍රීසි ජාතිකය ආරක්ෂා කරන්න from wild animals වන සතුන්ගෙන්. The translator පරිවර්තකයා no කියන්නේ දන්නවා how to speak 5 languages භාෂා 5ක් කතා කරන්න. The third African තුන්වන translator සහ bodyguard දෙන්නම එක්කෙනෙක්. හොඳේ. The third African තුන්වන අප්‍රිකානු ජාතිකයා වරහන් ඇතුලේ carry උසුලාගෙන යනවා all of the Englishman's things ඉංග්‍රීසි ජාතිකයාගේ සියලු දේ. It look පේන්නේ like he have the hardest job of all. පේන හැටියට නම් ඔහු තමයි මේ සියලු දේ රැගෙන යන පුද්ගලයා තමයි අනිත් ඔක්කොටම වඩා අමාරුම දේ කරන්නේ. මොකද මේ මිනිස්සයා ගොඩක් දේවල් උස්සගෙන යනවා. දැන් එහෙනම් ඔහොම යන්. David and Peter කියන්නේ David සහ Peter often මං කියවනේ often always වගේ වචන දැම්මහම නිතරම උත්තරයට බලාපොරොත්තු වෙන්නේ present tense. උත්තරේ go to the movies කියන්නේ චිත්‍රපටි වලට යනවා. because කියන්නේ නිසා they එතෙන්ටත් එන්නේ සාමාන්‍ය ක්‍රියාපදයමයි චිත්‍රපටි වලට යන්නේ. ඇයි? like වෙනස් වෙන්නේ. they like to watch adventure films ඔවුන් ත්‍රාසජනක චිත්‍රපටි බලන්නේ ආසයි. now they දැන් පුතේ මතක් කරගන්න මෙන්න now මෙන්න they මෙන්න now තියෙනවා. වරහන් ඇතුලේ b තියෙන්නේ. උත්තරේ a. Now they are at the movies. දැන් යාලා චිත්‍රපටි බලන ශාලාවට චිත්‍රපටි වලට ඇවිල්ලා ඉන්නේ. they දැන් එතකොට මේගොල්ලෝ මේ වෙලාවේ තමයි චිත්‍රපටිය බලන්නේ. දැන් මේගොල්ලෝ දැන් චිත්‍රපටියේ ශාලාවට ඇවිල්ලා මේ වෙලාවේ බලන චිත්‍රපටියක් ගැන කියන්නේ. ඒක නිසා ඔතෙන්ට watch දාන්න එපා. මේ වෙලාවේනේ අපිට කලින් ඉඟියක් දුන්නනේ මේ වෙලාවේ චිත්‍රපටියක් බලන බව. උත්තරේ now they are watching. They are watching. උත්තරේ are watching. WATCHING. They are watching a film. ඔවුන් චිත්‍රපටියක් බලමින් ඉන්නවා about an Englishman ඉංග්‍රීසි ජාතිකයෙක් ගැන. He explore the jungles of Asia. ඔය ඉංග්‍රීසි ජාතිකයා ආසියාවේ කැලෑ ගවේෂණය කරන කෙනෙක්. එතකොට මේ චිත්‍රපටියේ පෙන්වන ගවේෂකයා මේගොල්ල මේ චිත්‍රපටිය බලන වෙනාවේ විතරක් නෙවෙයිනේ ආසියාවේ ඇෆ්‍රිකාවේ මේ චිත්‍රපටියේ ඉන්න ප්‍රධාන චරිතයක් වෙන ගවේෂකයා එක්ස්ප්ලෝරර් ඉංග්ලිෂ්මන් මේ ඉංග්‍රීසි ජාතිකයා මේ ගවේෂණ කටයුතු කරන්නේ මේගොල්ල මේ චිත්‍රපටිය බලන වෙලාව විතරක් නෙවෙයිනේ. එයා අප්‍රිකාවේ තියෙන මේ දැනට ඉන්න එක කැලෑවක් විතරයි. මෙයාගේ රස්සාව තමයි අප්‍රිකාවේ තියෙන කැලෑවල් ගවේෂණය කරන එක. ඒක නිසා මෙයා එදත් කැලෑවල් ගවේෂණය කරපු කෙනෙක්. අදත් කැලෑවල් ගවේෂණය කරන මේක කැලෑවක් විතරයි තාම. මෙයාගේ සාමාන්‍ය වෘත්තිය තමයි කැලෑවල් ගවේෂණය කරන එක. එතකොට මෙයා පෙරේදත් කැලෑ ගවේෂණය කරා. ඊයේත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. ඒක නිසා present tense verb එකක් බලාපොරොත්තු වෙන. උත්තරේ explores. ඔය වරහන් ඇතුළේ තියෙන වචනයට s එකක් දාන්න. ඇයි එහෙම වෙන්නේ? he කියන එක ඒක වචනයි, he කියන එක ඒක වචනයි, වරහන් ඇතුළේ තියෙන verb එක plural බහුවචනයි. ඒක ඒක වචන කරන්න අකට s දානවා. he explores කියන්නේ ඔහු ගවේෂණය කරනවා.
the jungles of Africa, අප්‍රිකාවේ කැලෑ. They are වරහන් ඇතුලේ B. පුතේ කලබල වෙන්න එපා. ඔතෙන්ට they are is එන්නත් පුළුවන්. they are වෙන්නත් පුළුවන්. they are was වෙන්නත් පුළුවන්. they are were වෙන්නත් පුළුවන්. they are will be වෙන්නත් පුළුවන්. දැන් මේ චිත්‍රපටියේ මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක් නේ. ඒක නිසා they are සමග යොදන්නේ his තැනට පස්සේ animals ඉන්නෝ are. there are animals සත්තු ඉන්නෝ. දැන් මේ චිත්‍රපටිය බලන දෙන්නට පේනවා. මේ පෙන්වන චිත්‍රපටියේ සත්තු ඉන්නෝ. there are animals all around. මේ ගවේෂකයාගේ වටේ වටා පිටාවේ හැම තැනම සත්තු ඉන්නෝ. but none of them ඔවුන් එක්කෙනෙක්වත් ඉන්න සත්තු ගොඩක් ඉන්නෝ. ඒ ඉන්න සත්තු එකෙක්වත් භයානක වගේ පේන්නේ නැහැ. උත්තරය seem. ඔය තියෙන එක එහෙමයි. sorry. there are animals all around කියන්නේ යාගේ වටේ ගොඩක් සත්තු ඉන්නවා. but none of them උන්ගෙන් එකෙක්වත් seems underline කරන්න none of them one of them ඒ වගේව දානකොට ක්‍රියාපදේ ඒක වචනයි. none of them seems s එකක් දාන්න dangerous. උන්ගෙන් එකෙක්වත් භයානක බව පේන්නේ නැහැ. 3 Africans කියන්නේ අප්‍රිකානු ජාතිකයෝ 3 දෙනෙක්. දැන් ඉංග්ලිෂ්මන් නේ මේකේ ගවේෂකයා. එක්ස්ප්ලෝරර් තමයි ඉංග්ලිෂ්මන්. ඉංග්‍රීසි ජාතිකයෙක් තමයි මේ අප්‍රිකාවේ කැලෑ ගවේෂණය කරමින් යන්නේ. එතකොට මෙයා මේ ඉංග්‍රීසි ජාතිකයා එංගලන්තෙන් ආපු ඒ ගවේෂකයා අප්‍රිකාවටනේ දැන් ඇවිල්ලා ඉන්නේ. අප්‍රිකාවේනේ මෙයා මේ කැලෑ ගවේෂණය කරන්නේ. ඒක නිසා මෙයාට නුහුරු ප්‍රදේශයකටනේ මෙයා ඇවිල්ලා ඉන්නේ. මෙයාට සපෝට් එකට උදව්වට තව 3 දෙනෙක් යනවා. 3 Africans කියන අප්‍රිකානු ජාතික 3 දෙනෙක් with him ඔහුත් එක්ක ඉන්නවා. one of them එයාලගෙන් එක්කෙනෙක්. ඒ අප්‍රිකානු ජාතිකයෝ 3 දෙනෙක් ඉන්නවා. හැබැයි දැන් කතා කරන්නේ එක්කෙනෙක් ගැන විතරයි. one of them one කියන කණ්ඩලයින් කරන්න. එයාලගෙන් එක්කෙනෙක් වරහන් ඇතුලේ B තියෙන්නේ is his guide. Africans ලගෙන් එක්කෙනෙක් ඔහුගේ මඟ පෙන්වන්නා. the guide මඟ පෙන්වන්නා. දැන් මේ චිත්‍රපටිය බලන වෙලාවේ තමයි මඟ පෙන්වන්නා ගවේෂකයාට මඟ පෙන්වමින් ඉන්නේ. ඒක නිසා උත්තරේ is showing showing him the way. one of them one underline කරන්න. දැන් ක්‍රමය දන්නෝ is එක්කෙනෙක් guide කෙනෙක් තමත් මේ ඉංග්ලිෂ්මන් එක්ක ඉන්න 3 දෙනාගෙන් ඇෆ්‍රිකන්ස් 3 දෙනා එක්කෙනෙක් ගයිඩ් කෙනෙක්. එයා මඟ පෙන්වනවා. one of them ඔවුන්ගෙන් එක්කෙනෙක් is a translator and a bodyguard. ඔහු තනතුරු දෙකක් උසුලනවා. එකක් translator පරිවර්තනය කළා දෙනවා. අප්‍රිකාවට නැවිල්ලා ඉන්නේ. ඒවා ඉංග්‍රීසි වලට පරිවර්තනය කළා දෙනවා. අනිත් අය කියන ඒවා ගයිඩ් කියන ඒවා ගයිඩ්ට බොහෝ විට ඉංග්‍රීසි බැරුව ඇති. ගයිඩ් කියන ඒවා එක අප්‍රිකානු ජාතිකයෙක් ඉංග්ලිෂ්මන්ට පරිවර්තනය කළ දෙනවා. and bodyguard ඒ වගේම ඔහු ආරක්ෂක නිලධාරියෙක් විදියට ක්‍රියා කරනවා. he carry කියන උසුලාගෙන යනවා. මේ චිත්‍රපටිය බලන වෙලාවේ දැන් මේ කැලේ යමින් ඉන්න වෙලාවේ තමයි උසුලාගෙන යන්නේ ඉන්නේ. ඒක නිසා carries වත් නෙවෙයි මේ වෙලාවේ සිද්ධ වෙමින් තියෙන දෙයක් is carrying. carrying he is carrying කියන්නේ ඔහු රැගෙන යමින් ඉන්නවා. rifleයක් to protect the Englishmen from wild animals. වන සතුන්ගෙන් ඉංග්‍රීසි ජාතිකයා ආරක්ෂා කරන්න. the translator පරිවර්තකයා how to speak 5 languages. දැන් ඔයාට හිතනවා ඇති ඔතෙන්ට එන්නේ is knowing නෑනේ දරුවෝ. මේ පරිවර්තකයා දන්නෝ භාෂා 5ක්. ওই භාෂා 5 යා එදත් දැනගෙන හිටියා, පෙරේදත් දැනගෙන හිටියා, ඊයේත් දැනගෙන හිටියා, දැනුත් දැනගෙන ඉන්නෝ, හෙටත් දන්නෝ. ඒක නිසා no නෙවෙයි, is knowing නෙවෙයි, knows. the translator කියන්නේ පරිවර්තකයා කිව්වහම එක්කෙනෙක් නේ. එහෙනම් ක්‍රියාව s වලින් ඉවර වෙනවා. knows 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 how to speak 5 languages. භාෂා 5ක් කතා කරන්නේ කොහොමද කියලා දන්නවා. the third African තුන්වෙනි අප්‍රිකානු ජාතිකයා දැන් අපිට පේනවා මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක්. එහෙනම් එතෙන්ටත් එන්නේ is carrying රැගෙන යමින් ඉන්නවා. කලින් වගේමයි is carrying රැගෙන යමින් ඉන්නවා. all of the Englishmen's things. අර ඉංග්‍රීසි ජාතිකයාගේ ගමන් මලු ලට්ට පට්ට වතුර බෝතල් කෑම පෙට්ටි හැම මගුලම උස්සගෙන යන්නේ තුන්වෙනියා is carrying. it පේන විදියට කියලා කියන්නේ it looks LOOKS පේන විදියට it looks පේන විදියට he have කියන්න බෑ.
he එක වචනයි have බහු වචනයි he has the hardest job of all මේ බඩමුට්ටු කරගහගෙන යන්නේ කාට තමයි මේ තුන් දෙනාගෙන් මේ හතර දෙනාගෙන් අමාරුම ජොබ් එක තියෙන්නේ has කරලා නැවත අපි ඉස්සරහට තව පාඩම් දෙක තුනක් කරනකොට අඩුපාඩු හදාගමු third one තුන්වෙනි ප්‍රශ්නට යන් join the following pairs of sentences පහත සඳහන් වාක්‍ය යුගලයා කරන්න using the most appropriate වඩාත්ම සුදුසු underline කරන්න conjunction මතක දන්නේ ওই දරුවන්ට conjunction සංදිපද කියලා අපි පාඩමක් කරා හරිනේ මතකයිනේ and but or because so either or neither no not only but also join the following pairs of sentences පහත වාක්‍ය යුගලයා කරන්න using the most appropriate conjunction සුදුසුම most appropriate කියන්නේ සුදුසුම සංදි පදේ භාවිතා කළා from those given in brackets වරහන් තුල දී ඇති කරමු මත් එක්කම යන්න the visitors arrived නරඹන්නු ආවා the visitors arrived නරඹන්නු පැමිණියා she was preparing dinner රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටියා the visitors arrived නරඹන්නු ආවා she was preparing dinner රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටියා අපි වචන තුනේ තේරුම් මොනනම් ලියාගමු as කියන්නේ නිසා as නිසා බැවින් හේතුවෙන් as නිසා බැවින් හේතුවෙන් if කියන්නේ නම් if නම් while අතරතුරේදී දැන් හිතන්න නරඹන්නු ආවේ ඔතන විසිටර්ස් කියන නරඹන්න නෙවෙයි මේ පිටස්තර පුද්ගලයන් ආගන්තුකයෝ කියලා අපි ගමු විසිටර්ස් කියන ඔතන ආගන්තුකයෝ ගෙදරට අලුතෙන් එන පිරිස විසිටර්ස් නරඹන්න නෙවෙයි ආගන්තුකයෝ හොඳේ ආගන්තුකයෝ ආවේ කොයි වෙලාවේ දින රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටි අතරතුරේදී අනිත් දෙකම ගැලපෙන්නේ එහෙනම් උත්තරේ මේකයි නිතරම බලන්න එකක් අනිත් එකත් එක දාලා ගැලපෙනවද බලන්න. ඉතින් ගැලපෙන්නේ නරඹන්නෝ ආවා එක දෙයක් සිද්ධ වුණා අනිත් දේ සිදු වෙමින් තියෙන අතරතුරේදී. නරඹන්නෝ ආවේ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටින අතරතුරේදී. මම පන්තිවල කියලා දෙනවා ළමයෙක් ඇතුළු වුණා ගුරුවරයා පාඩම තෝරමින් සිටි අතරතුරේදී. ගුරුවරයා පාඩම තෝරමින් සිටි අතරතුරේදී ළමයෙක් ඇතුළු වුණා. ඒ වගේ. ඔක ක්‍රම දෙකකට ලියන්න හැකි මම නම් කියන්නේ දෙකම ලියන්න කියලා. The visitors arrived පළවෙනි වාක්‍යය හැම ලියන්න the visitors arrived while she was preparing dinner the visitors arrived while she was preparing dinner the visitors arrived while she was preparing dinner අගමුල මාරු කරලා කියන්නත් පුළුවන් මම නම් කියන්නේ එකත් ලියා ගන්න කියලා ඊට පල්ලෙහා ඉඳ තියනවනේ while මුලට ගන්න ලියන්නත් පුළුවන් while she was preparing dinner හැබැයි W capital she වල S අකුර simple කලින් එකෙත් එහෙමයි. While she was preparing dinner W capital conjunction එක මුලට ආවොත් පළවෙනි කොටස කිව්වට පස්සේ කමා එකක් දාන්න පුරුදු වෙන්න. While she was preparing dinner, the visitors වල T simple වෙනවා දැන්. While she was preparing dinner, the visitors arrived. අපි දෙවෙනි එකට යන්. She was crying bitterly. Bitterly කියන්නේ තදින්. දැනෙන්න නඩුවා. දැනෙන්න. She was crying bitterly. සෑහෙන්න තදින් අඬමින් සිටියා. I asked her what the matter was. මම එකෙන් ඇහුවා මොකෝ අවුල? තදින් අඬමින් හිටියා, අම්බානේ කණ්ඩානේ හිටියා. මම එකෙන් ඇහුවා අවුල මොකද්ද කියලා. එතකොට මම අවුල මොකද්ද කියලා ඇහුවේ ඇයි? අඬාඬ හිටපු නිසා. අඬාඬ හිටපු නිසා මම ඇහුවා again මොකෝ අවුල? ඇයි අඬන්නේ? As long as කියන්නේ තාක්කල් තුරාවට. As long as you love me. ඔබ මට ආදරය කරන තුරාවට. As long as තාක්කල් තුරාවට. So නිසා. As නිසා. මට චුට්ටක් ඔයාලට so සහ as අතර වෙනස කියලා දෙන්න තියෙනවා. මතක් කරගන්න මම නම් පන්තිය කරා මේවා. මොනවා හරි දෙයකට හේතුව කියන්නේ reason. මොනවා හරි දෙයකට හේතුව ප්‍රකාශ කරන්න කලින් as දානවා. මොනවා හරි දෙයකට හේතුව ප්‍රකාශ කරන්න කලින් as දානවා.
මොනවා හරි දෙයකට මොනවා හරි දෙයකින් ලැබෙන රිසල්ට් එක ප්‍රතිඵලය කතා කරන්න ප්‍රකාශ කරන්න කලින් සෝදානෝ. මොනවා හරි දෙයකට ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න කලින් සෝදානෝ. as දාන්නේ reason හේතුව ප්‍රකාශ කරන්න කලින්. සෝදාන්නේ ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න කලින්. හරිනේ? මතක් කිරීමක් පමණයි වැඩි විස්තර conjunction stitute එකේ තියෙනවා. එහෙනම් අපි බලමු ඔතෙන්ට ගැලපෙන්නේ මොකද්ද කියලා. ඔතන දිනවා as long as තාක්කල් තුරාවට ඊට පස්සේ so නිසා as නිසා she was crying bitterly තදින් අඬාඬ හිටියා ඇයි අඬන්නේ අඬාඬ හිටිය නිසා තමයි මං අහන්නේ හේතුව මොකද්ද කියලා. එහෙනම් she was crying bitterly එය හොඳටම අඬාඬ හිටපු නිසා මං අහනවා මොකෝ ඇයි අඬන්නේ. So I asked her what the matter was. She was crying bitterly. ඇය තදින් අඬාඬ හිටියා. So ඒ අඬාඬ හිටපු නිසා so එම නිසා I asked her without what the matter was. ඔයාලට ඕනනම් ඔක as දාලා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. I asked her කියන එක මුලට එන්න ඕන. She was crying bitterly කියන එක අකට යන්න ඕන. මෙන්න මෙහෙම as දාලා සම්බන්ධ කරන්න පුළුවන්. I asked her what the matter was as she was crying bitterly. I asked her what the matter was as she was crying bitterly. I asked her what the matter was. මං ඇගෙන් ඇහුවා අවුල මොකද්ද කියලා as she was crying bitterly. තදින් අඬ හිටපු නිසා. දෙකම හරි. සෝදානෝ නම් පළවෙනි වාක්‍යෙ ඊට පස්සේ සෝදාන්න. as දානෝ නම් දෙවෙනි වාක්‍ය මුලට අරගෙන ඊට පස්සේ as දාන්න. Number 3. There weren't many people at the party. සාදේ වැඩිය මිනිස්සු හිටියේ නෑ. There weren't many people at the party. සාදේ වැඩිය මිනිස්සු හිටියේ නෑ. It was the most enjoyable occasion. ඒක තමයි ප්‍රීතිමත්ම අවස්ථාව. Most enjoyable ප්‍රීතිමත්ම අවස්ථාව. There weren't many people at the party. සාදේ ගොඩක් මිනිස්සු හිටියේ නෑ. It was the most enjoyable occasion. ඒක තමයි ප්‍රීතිමත්ම අවස්ථාව. As කියන්නේ නිසා, since කියන්නේත් නිසා, even though කියන්නේ එහෙම වුණත්. even though එහෙම වුණත්. even though කියන එක දාන්න එකට එක පරස්පර විරෝධී අදහස් යා කරන්න. අපි බලමුද? There weren't many people at the party. සාදේ ගොඩක් මිනිස්සු හිටියේ නෑ. නැති වුණත් මිනිස්සු නැති වුණත් සාදය සුපිරියටම තිබුණා. ගැලපෙන්නේ even though. There weren't many people at the party even though it was the most enjoyable occasion. There weren't many people at the party. It was a big mistake. ආයිත් මම යන තුන්වෙනි එකට. There weren't many people at the party. සාදේ ගොඩක් මිනිස්සු හිටියේ නෑ. It was the most enjoyable occasion. ඒක තමයි ප්‍රීතිමත්ම අවස්ථාව උනේ. මං හැබැයි ඕකට මෙන්න මෙහෙම වචන ටික දාලා චුට්ටක් කියලා දෙන්නම්. අපි ගැලපෙන එක තෝරමු. මං as මුලට දානවා. as මුලට දාලා අරගෙන බලමු ගැලපෙනවද කියලා. As there weren't many people at the party. සාදේ ගොඩක් මිනිස්සු නොහිටි නිසා. As there weren't many people at the party. සාදේ ගොඩක් මිනිස්සු නොහිටි නිසා. conjunction එක මුලට ගත්තොත් පළවෙනි වාක්‍ය ලියලා කමා එක දාන්න අමතක කරන්න එපා. As there weren't many people at the party. සාදේ ගොඩක් මිනිස්සු නොහිටපු නිසා. It was the most enjoyable occasion. ඔයාලා එහෙම ලියනකොට it වලයි simple වෙනවා. එය උනා ප්‍රීතිමත්ම අවස්ථාව. එතකොට එතන තේරුම වෙන්නේ සාදය ප්‍රීතිමත් උනේ ගොඩක් මිනිස්සු නොහිටි නිසා. සාදය ප්‍රීතිමත් උනේ ගොඩක් මිනිස්සු නොහිටි නිසා. as දාලා යොදන්න පුළුවන්. as දානවා නම් මුලට දාන්න. ආයිත් මං කියන්නම් as දාලා. As there weren't many people at the party, සාදේ ගොඩක් මිනිස්සු නොහිටි නිසා. ගොඩක් හිටියාම වාතනේ බීගෙන කෑ ගහනවා, වමනේ දානවා, පිස්සු කෙලිනවා. It was the most enjoyable occasion.
since දාන්නත් පුළුවන්. අර as වලට ආදේශකයක් තමයි since. ඔතන since වල තේම අපි මේ ඉන්නේ preposition වල නෙවෙයිනේ. අපි පළවෙනි ප්‍රශ්නේදී since කියන්නේ නිසා. sorry පළවෙනි ප්‍රශ්නේදී since කියන්නේ සිට. මතකද since 2010 2010 සිට අර has been, have been, had been සමග since දානවා කිව්වේ. දැන් මේ ඒ since preposition එකක්. මේ අපි ඉගෙන ගන්න වාක්‍ය සම්බන්ධ කරන conjunctions. conjunction එකකදී since කියන එක as එකට සමානයි. නිසා. එතකොට since වලින් ඕන ඕක පටන් ගන්න. since they are වල t simple වෙනවා මුලට ගත්තොත්. since there weren't many people at the party, since there weren't many people at the party, සාදේ ගොඩක් මිනිස්සු නොහිටි නිසා it was the most enjoyable occasion. එය සුපිරිම ප්‍රීතිමත්ම අවස්ථාව වුණා. it ලියනකොට I simple. ඔයාලට ඕනනම් even though දාලත් ඔක ලියන්න හැකි. ඒත් පැහැදිලි අර්ථයක් එනවා. even though දාන්නේ උනත් නමුත් එහෙත් කියන්න. සාදේ ගොඩක් මිනිස්සු නොහිටිය නමුත්. සාදේ බොහෝ මිනිස්සුන් හිටියේ නැති නමුත්. එය ප්‍රීතිමත්ම අවස්ථාව වුණා. එතකොට හැබැයි උත්තරේ එන්නේ මෙහෙමයි. even though E capital, even though there weren't many people at the party, even though there weren't many people at the party, it was the most enjoyable occasion. හරියට බැලුවොත් තුනම ගැලපෙනවා. කැමති විදියකට ලියන්න. number 4, we went to the seaside. අපි මුහුදු වෙරළට ගියා. we enjoyed ourselves very much. අපි සෑහෙන්න සතුටුනා අපි අපිම. we went to the seaside. අපි මුහුද පැත්තට ගියා. we enjoyed ourselves very much. අපි අපිම සෑහෙන්න සතුටුනා. and සහ ඒ වගේම සමාන අදහස් යා කරන්නයි and දාන්නේ. but නමුත් එහෙත් ඒ වුණාට විරුද්ධ අදහස් යා කරන්නයි but දාන්නේ. හෝ දරුවෝ මුහුදු වෙරළට ගියොත් සතුටු වෙන්න පුළුවන්නේ. ඒක ඔයත් දන්නෝ මාත් දන්නෝ. මුහුදු වෙරළට ගියොත් සතුටු වෙනවා. ඉස්කෝලේකට ගියොත් ඉගෙන ගන්නවා. පන්තියකට ආවොත් ඉගෙන ගන්නවා. අදහස් සමානයි. සමාන අදහස් යා කරන්නේ and. ඒක නිසා උත්තරේ we went to the seaside. we went to the seaside and දාලා වාක්‍ය සම්බන්ධ කරනකොට එකම જાතියේ පද ආයිත් දාන්න එපා. we දෙපාරක් දාන්න එපා. we went to the seaside and enjoyed ourselves very much. we went to the seaside and enjoyed ourselves very much. last one to finish conjunctions. he could not face the interview well. ඔහුට සම්මුඛ පරීක්ෂණයට හොඳින් මුහුණ දෙන්න බැරි වුණා. he could not face the interview well. ඔහුට සම්මුඛ පරීක්ෂණයට හොඳින් මුහුණ දෙන්න බැරි වුණා. he was ill. ඔහු අසනීපෙන් හිටියා. he could not face the interview well. ඔහුට හොඳින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න බැරි වුණා. he was ill. එතකොට ඔහුට හොඳින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න බැරි වුණේ ඇයි? ඔහු අසනීපෙන් හිටපු නිසා. හේතුව reason එක නිසා. he could not face the interview well. ඔහුට හොඳින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න බැරි වුණා. he was ill. ඔහු අසනීපෙන් හිටියා. එතකොට ඔහුට හොඳින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න බැරි වුණේ ඇයි? ඔහු අසනීපෙන් හිටපු නිසා. එතන මොනවා හරි reason එකක්. හේතුවකට කලින් අපි දාන්නේ because නේ. because of, owing to, ඔය තුනේම තේරුම නිසා බැවින් හේතුවෙන්. මම චුට්ටක් කියලා දෙන්නම්. වචන තුන ටිකක් තීරණාත්මකයිනේ දරුවෝ. because කියන්නේත් නිසා. owing to කියන්නේත් නිසා. because of කියන්නේත් නිසා. දැන් ඔයාලට හිතනවා ඇති මට owing to නම් තේරෙන්නේ නැහැ. මම හිතනවා ඔතන because සහ because of දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන් කියලා. බෑ. මේ වචන පාරවල් දෙක යන්නේ. මම මතක් කරන්නම් පාඩම එකම එක සැරයක්. ගැටලු සහගත නිසා බැවින් හේතුවෙන් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වචන තුනක් තියෙනවා. එකක් as, අනිත් එක since, අනිත් එක because. මේ තුනේම තේරුම නිසා බැවින් හේතුවෙන්. මේ තුනම දාන්නේ reason එකකට කලින්. මේ තුනම දාන්නේ reason හේතුවකට කලින්. එයාට හොඳින් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න බැරි වුණා. ඇයි? මොකද්ද හේතුව? එයා අසනීපෙන් හිටියා. අසනීපෙන් හිටිය එක තමයි හේතුව. reason එකකට හේතුවකට කලින් as, since, because දානෝ නිසා බැවින් හේතුවෙන් කියන්නේ. ඒ වගේම තමයි මොනවා හරි හේතුවකට කලින් because of, owing to,
due to දාන්නත් පුළුවන්. මොනවා හරි හේතුවකට කලින් reason එකකට කලින් because of owing to due to දාන්නත් පුළුවන්. එතකොට දරුවෝ හොඳට මතක තියාගන්න මේ තුන් දෙනා තනිපද single words මේවා double. as since because කියන්නේ single words තනිපද because owing to due to කියන්නේ දෙපද පද දෙක තියෙන්නේ. දෙකොල්ල යන්නේ පාරවල් දෙකක. තේරුම එකයි. as since because නිසා බැවින් හේතුවෙන් because of owing to due to නිසා බැවින් හේතුවෙන් වෙනස මෙච්චරයි. මේ දෙකොල්ලම යොදන්නේ before reason හේතුවකට කලින් වෙනස මෙච්චරයි දරුවා. I didn't go there මං එහෙ ගියේ නෑ. It was raining වැස්සා. නැත්තේ වැස්ස නිසා. ඇයි ඔයා එහෙ ගියේ නැත්තේ? වැස්ස නිසා. ඇයි ඔයා එහෙ ගියේ? වැස්ස නිසා. වැස්ස නිසා හේතුව. ගියේ නැත්තේ ඇයි? වැස්ස නිසා හේතුව. කිසියම් දෙයකට හේතුව සඳහන් කොටසේ අපි මේකට කියන්නේ reason clause. හේතුව සඳහන් කොටස reason clause. හේතුව සඳහන් කොටස reason clause. කිසියම් දෙයකට හේතුව සඳහන් කොටසේ තියෙන්නේ verb එකක් ක්‍රියාපදයක් නම් as since because මොනවා හරි දෙයකට හේතුව සඳහන් කොටසේ reason clause එකේ තියෙන ක්‍රියාපදයක් නම් because as since. I didn't go there. මං එහෙ ගියේ නෑ. The rain වැස්ස. The rain වැස්ස. The rain වැස්ස. The rain වැස්ස කියන්නේ was කියන්නේ මෙතන verb එකක් ක්‍රියාපදයක්. කිසියම් දෙයකට හේතුව සඳහන් කොටස තියෙන verb එකක් ක්‍රියාපදයක් නම් because. The rain කියන්නේ වැස්ස. වැස්ස කියන්නේ noun එකක් නාමපදයක්. කිසියම් දෙයකට හේතුව සඳහන් කොටස තියෙන්නේ verb එකක්. verb එකක් නම් කිසියම් දෙයකට හේතුව සඳහන් කොටසේ reason clause එකේ තියෙන verb එකක් ක්‍රියාපදයක් නම් because කිසියම් දෙයකට හේතුව සඳහන් කොටස තියෙන noun එකක් නාමපදයක් නම් because of දැන් බලමු එහෙනම් ඔතන දීලා තියෙන එක he could not face the interview well ඔහුට හොඳින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න බැරි වුණා he could not face the interview well ඔහුට හොඳින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න බැරි වුණා he was ill ඔහු අසනීපෙන් හිටිය නිසා. දැන් හැම දරුවෙක්ම දන්නවා අද විතරක් පාඩම ඉගෙන ගත්ත දරුවෙකුත් දන්නවා because කියන්නේ එකක් because of සහ owing to කියන්නේ තව එකක් because of owing to දෙන්නම එකම පවුලේ මේක තේරුම නිසා බැවින් හේතුවෙන් තමයි. හැබැයි මේ දෙන්නම යොදන්න නම් හේතුව සඳහන් කොටසේ noun එකක් නාමපදයක් තියෙනවා. දකින්න බලන්න හොඳට බලන්න හොඳට දකින්න. ඔක දෙවනි කොටස he was ill ඒක තමයි reason clause එක හේතුව සඳහන් කොටසේ ඔහු අසනීපෙන් සිටියා was underline කරන්න was හේතුව සඳහන් කොටස තියෙනවා verb එකක් ඒක නිසා because උත්තරේ ලියන්න he could not face the interview well because he was ill. He could not face the interview well because he was ill. Right? That is the first part of the model question paper. Those are grammar parts. අපි ඔය ඉගෙන ගත්තේ grammar first model question paper. පළවෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ grammar parts තුන. ඔයාලට ඊළඟ කොටසෙන් මම එන්නේ මීට වඩා grammar parts නෙවෙයි writing කොටසක් අරගෙන. හරිනේ? ඒක ඉක්මනටම ලැබෙවි. මේ ටික හරියට කරපු ටික බලා ගන්න. Let's move from the second part of the first model question paper. පළවෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසෙන් එහෙනම් අපි හමු වෙමු.